ධර්ම ශ්‍රවණාභිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම වේවා. උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරනවස් අදත් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන මොහොත. සදහවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදැරිව තැන්පත්ව සූදානම් වෙමු. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ ගම්පහ කොළඹ පාරේ දෙවන පටුමගේ අංක 410-11 දරණ ස්ථානයේ පදිංචි පුෂ්පකාන්ති ජයසූරිය මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ කැලණිය වේවැල් දූව ශ්‍රී ඥාන විමලාරාම විහාරවාසී විචිත්‍ර ධර්ම කතික ශාස්ත්‍රපති පූජ්‍යපාද සගම අනෝමදස්සී ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්කංව වහතෝ පදං තීති. ධර්මය ශ්‍රවණය කරන්නට බොහෝම ශ්‍රද්ධාවෙන් එකතු වෙන පින්වත් හැම දෙනාටම පළමු කොටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්මානුශාසනාව තුලින් ඔබත් එක්ක සාකච්ඡා කරන්නට, කතා කරන්නට, ඔබට ධර්මයේ තුලින් sannivedanaya කරන්නට බලාපොරොත්තු වෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු බුදුමුවින් වැහුණු ඊ타ත්ම වැදගත් ධර්ම පර්යායක්. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමය, උන්වහන්සේගේ දේශනා විදිය ආකාර 4කට ධර්ම ග්‍රන්ථවල විග්‍රහ වෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ බණ කියනවා, ධර්මයේ දේශනා කරනවා අත්තජ්ජහස විදිහට. එම නැත්තම් බුදුහාමුදුරුවන්ගේ අත්තජ්ජහස දේශනා ක්‍රමය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අත්තජ්ජහසය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේට ධර්මයක් දේශනා කරන්නට අවකාශය ආවට පස්සේ කිසිම කෙනෙකුගේ ආරාධනාවකින් තොරව, කිසිම කෙනෙකුගේ ඇරයුමකින් තොරව යම් කරුණක් භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්නට, සිව්වනක් පිරිසට දේශනා කරන්නට අවශ්‍ය නම් බුදුහාමුදුරුවන්ගේ කැමැත්තෙන් සිද්ධ කරන දේශනාවලට කියනවා අත්තජ්ජාස දේශනා.
එහෙම දේශනා ගණනාවක් අපේ ධර්මයේ තුල හම්බ වෙනවා. ඊළඟ එක තමයි පරජ්ජාසය. පරජ්ජාස දේශනා. පරජ්ජාස දේශනා කියලා කියන්නේ යම්කිසි පිරිසකගේ කෙනෙකුගේ එක්කෙනෙකුගේ දෙදෙනෙකුගේ භික්ෂුවකගේ උපාසකයෙකුගේ උපාසිකාවකගේ දෙවියෙකුගේ බ්‍රහ්මයෙකුගේ ඉල්ලීමක් ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් පිට බුදුන් වහන්සේ විසින් ධර්මයේ දේශනා කිරීමට කියන පරජ්ජාස දේශනා. එහෙම දේශනත් ඕනතරම් අපේ ධර්ම ග්‍රන්ථවල බුදුහාමුදුරන්ගේ දේශනාව විදිහට හම්බ වෙනවා. ඊළඟ එක තමයි පුච්චාවසිකය. පුච්චාවසිකය කියලා කියන්නේ බුදුහාමුදුරන්ගෙන් කවුරු හරි ප්‍රශ්නයක් අහපුවාම ඒ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ඒ ප්‍රශ්න විසඳලා ගැටලු විසඳලා බුදුහාමුදුරුවෝ දේශනා කරන උන්වහන්සේ ප්‍රකාශ කරපු උන්වහන්සේගේ දේශනාවට පුච්චාවසිකය කියලා කියන ප්‍රශ්න වලට පිළිතුරු දීම. හතරවෙනි එක තමයි අට්ඨුප්පත්තිකය කියලා කියනවා. අට්ඨුප්පත්තිකය කියන්නේ යම්කිසි හේතුවක් අර්ථයක් කාරණයක් උපන් හේතුව නිසා යම්කිසි සිදුවීමක් ආරම්භය බුදුහාමුදුරුවෝ දේශනා කරන දේශනාවන්. එතකොට අද දවසේ මේ කොටස් හතරෙන් හතරවෙනි කොටසේ තබන්න පුළුවන් හේතු ආරම්භය හේතු නිසා හේතු අරමුණු කරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුණු දේශනාවන් අන්තර්ගත වෙච්ච ධර්ම ග්‍රන්ථයක් ඇසුරින් තමයි ධර්මයේ දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ ධර්ම ග්‍රන්ථය තමයි ධම්මපදය කියලා කියන්නේ. එතකොට ධම්මපදය බෞද්ධයාගේ අත්පොත විදිහට බොහෝ කාලයක් මිනිසු තමන්ගේ ජීවන දර්ශනය ධර්මයෙන් ආලෝකමත් කරගන්නට ධර්මයෙන් පුබුදුවා ගන්නට තමන්ගේ අතේ තිබෙන හස්තය මත තිබෙන ඊ타ත්ම වැදගත් මාණික්කයක් වගේ සුරක්ෂිත කරපු ධර්ම ග්‍රන්ථයක්. එතකොට ධම්මපදය ආශ්‍රය කරගෙන ධම්මපදයේ පළවෙනි ගාථාවේ ඉඳලා මේ ධර්ම දේශනා මාලාවේ හැකි තරමක් දුරට මම බලාපොරොත්තු වෙනවා මේ දේශනාවට ඒ ධම්මපදයේ ආශ්‍රයෙන් ධර්ම කරුණු එකතු කරලා ඔබේ ජීවිතේ සුවපත් කරලා දෙන්න. පින්වතුනි, ඒ සඳහා මම තෝරගත්තේ එහි යමක වර්ගයේ එන පළවෙනිම ගාථා රත්නය ඔබටත් කටපාඩම් තිබෙන දරුවන්ටත් කටපාඩම් තියෙන බණ අහන හැමදෙනාටම මතකයේ තිබෙන වනපොත් කරලා තිබුණත් කරලා නැති වුණත් අහලා හරි මතකයේ තිබෙන ගාථාවක්. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මන් වේති චක්කංව වහතෝ පදං කියන ගාථාව. මේ ගාථාව දේශනා කරන්නට භාග්‍යවතුන් වහන්සේට හේතුවක් ඉපදෙන්නේ. එහෙම නැත්නම් අට්ඨුප්පත්තිකයක් ඇති වෙන්නේ, අර්ථයක් පෑදෙන්නේ, ඉපදෙන්නේ හරි ලස්සන සිදුවීමක් සහිතව. ඒ සිදුවීම් පුවත මන් දන්නවා ඔබ දන්නවා කියලා. හැබැයි මේ ධර්මයේ දේශනාව පිඟුතුනි බණ දන්න අයම ධර්මයේ ශ්‍රවණය කරන අයම විතරක් නෙවෙයි විවිධ තරාතිරම් වල ඒ වගේම තමයි අන්‍ය ආගමිකයන් පවා ඇතැම් වෙලාවට එහෙම නැත්නම් මේ පුවත් දන්නේ නැති දරුවන් පවා මේ බණ ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ හින්දා ඒ අයගේ දැනගැනීම පිණිසත් දන්න අයට මතකය අලුත් කරලා දෙන්නටත් දන්න අය නොදන්න කාරණාවන් මතු කිරීම පිණිසත්
අපි මේ කතාවට ගිහිල්ලාම මේ දේශනාව තුලින් අපිට ජීවිතයට ලැබෙන හර පද්ධතිය පිළිබඳව සාරයේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, මේ ගාථාව බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ යමක වග්ගයේ පළවෙනි ගාථාව දේශනා කරන්නේ චක්කුපාල කියන හාමුදුරුවෝ ආරම්භය. චක්කුපාල තෙරුන් වහන්සේගේ කතා පුවත කියලා තමයි ධම්මපදට්ට කතාව තුළ ධම්මපද දේශනාව තුළ ඒ කතාව හඳුන්වන්නේ. පින්වතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ දිවමන් කාලේ උන්වහන්සේගෙන් ධර්මයේ අසන්න බොහෝ දෙනෙක් උන්වහන්සේ හොයාගෙන යනකොට එක්තරා පාල කියලා තරුණෙක්, පාලිත කියලාත් හම්බ වෙනවා මේක සද්ධර්ම රත්නාවලිය තුල. කොහොමද ධම්මපද අට කතාව කියන්නේ පාල කියලා නමක්. එතකොට මේ පාල කියලා තරුණෙක් යනවා භාග්‍යතුන් වහන්සේගෙන් බණහඬ මේ උපාසකයෙක් විදිහට. බුදුහාමුදුරන්ගෙන් බණහඬ ගියාට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ අනුපිළිවෙල කතාවක් තිබෙනවා. දාන කතා, සීල කතා, සග්ග කතා ආදී කොට ගත්ත, නෙක්ඛම්ම කතා ආදී කොට ගත්ත උන්වහන්සේගේ පිළිවෙලක් තියෙනවා බණ කියද්දී. ඒ බණ කියද්දී පිළිවෙලට බණ කියපු ලෝකේ ඉන්න එකම ශාස්ත්‍රූවරයන් වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේ. පිළිවෙලට බණ කියපු. ඉස්රෝම මිනිස්සෙක්ගේ ශ්‍රද්ධාව අවදි කරනවා. ඊට පස්සේ ඔහුගේ සීලය අවදි කරනවා. ඊට පස්සේ සමාධිය අවදි කරනවා. ප්‍රඥාව අවදි කරනවා. පුදුමාකාර පිළිවෙලක් බුදුහාමුදුරන්ගේ දේශනාවේ තිබුණා. එහෙන් මෙහෙන් බණ කියපු කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුවෝ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ පිළිවෙල දේශනාව භාග්‍යතුන් වහන්සේගේ මේ හරි රමණීය දේශනාව මිනිස්සුන්ට බණ කියනවා කියලා බුදුහාමුදුරුවෝ බැන්නෙත් නැහැ. බණ කියනවා කියලා මිනිස්සුන්ට හොඳයි කී හිටියෙත් නැහැ. හැමෝටම ඇවිල්ලා බුදුහාමුදුරුවෝ කිව්වෙත් නැහැ මහාන වෙන්න කියලා. ඒ වගේම තමයි ගිහි ජීවිතේ ගත කරන එක හොඳ නැහැ කියලා කිව්වෙත් නැහැ. මේ හැම දිනාටම වටින වැදගත් වෙන ගිහි ජීවිතේ ගත කරන අයට ගිහි ජීවිතේ ගත කරන්න පුළුවන්, එතන ඉඳලා පින්කම් කරලා සුගතියට යන්න පුළුවන්, මාර්ගඵල වලට යන්න පුළුවන් විදිහකොත් බුදුහාමුදුරුවෝ කියනවා. ඒ කියන අතරතුරේ උන්වහන්සේ පෙන්නනවා භික්ෂුව කොහොමද හැකියක්මනින් ධර්මය අවබෝධ කරගන්නේ. මේ වැඩපිළිවෙල බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ තියෙනවා. පින්වත්නි, මෙවැනි දේශනාවක් ශ්‍රවණය කරාට පස්සේ මේ පාල කියන තරුණ මහත්තයා, වාසකතුමා මේක අහලා එතුමාට හිතනවා කාමභෝගී ජීවිතයක් ගත කරනවාට වඩා හොඳයි භාග්‍යතුන් වහන්සේගේ සමීපේ සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා බුදු සසුනේ පැවිද්ද ලබා ගන්නවා නම් හරි හොඳයි කියලා හිතිලා ඇවිල්ලා ගෙදරින් අවසර අරගෙන ඇවිල්ලා මහාන වෙනවා. එතකොට පාලිත හාමුදුරුවෝ, එහෙම නැත්නම් පාල තෙරුන් වහන්සේ, පාල හාමුදුරුවෝ මහාන වෙලා මේ සම්බුද්ධ ශාසනය තුල බොහොම දුෂ්කර ප්‍රදේශයකට ගිහිල්ලා තවත් භික්ෂූන් පිරිසක් සමග සමත විදර්ශනා භාවනා කරන්න පටන් ගන්නවා සංසාරේ කෙලවර කරගන්න, දුක නිවා ගන්න. එතකොට උන්වහන්සේට මහා වීරියක් තිබුණා. අතිශයින් බරපතල ගණේ අනිත් භික්ෂූන්ට නොතිබුණු තරම් වීරියක් මේ හාමුදුරුවන්ට ඒ භාවනා කරන්න ගියපු භික්ෂූන් අතරින් තිබුණා. දැඩි කැපවීමෙන් උනන්දුවෙන් භාවනා කරනවා. උන්වහන්සේ සැතපෙන්නේ නැහැ. සක්මන් භාවනා කරනවා, ඉඳගෙන භාවනාව කරනවා. ඒ ආදී කොට ගද්දී උන්වහන්සේ සැතපීමක් නැහැ. හැබැයි ඇස් දෙක පියාගන්නත් එක දිගට මේ කාර්යය යෙදෙන්නේ.
කාලයක් යනකොට මේ නිදි වර්ජිතව නිදාගන්නේ නැතිව භාවනා කරනකොට මුන්නහන්සේට ඇස් රෝගයක්, චක්කු රෝගෝ ඇස් රෝගයක් හටගන්නවා. කඳුළු වැටෙන්න පටන් ගන්නවා. කඳුළු ගලාගෙන ඇවිල්ලා සිවුරු තෙමෙන තරම් ඇස් රෝගය බලවත් වෙනවා. හැබැයි මේ හාමුදුරුවෝ වීරිය අතෑරියේ නෑ. අන්න බලන්න අපි පින්කම් කරන්නට පසුබසින තැන් තියෙනවානේ. අපි සසර කෙලවර කරගන්න පසුබසින තැන් තිබෙනවානේ. ඒ පසුබසින තැන් තමයි එක්ක අපිට ලෙඩ කියලා. දැන් අපිට බෑ, අපි අසනීපෙන් ඉන්නේ හින්දා පින්කම් කරන්න බෑ. එහෙම නැත්නම් මේ භාවනා කරන්න බෑ, සමාධිමත් හිතක් ගොඩනගන්න බෑ කියලා හිතෙනවා. ඒ වගේම තමයි කාලගුණය, දේශගුණය, බඩගින්න ආදී කොට විවිධ හේතු දක්වලා අපි අපේ සසර කෙටි කරගන්න, යහපතක් ජීවිතයට එකතු කරගන්න තියෙන වැඩපිළිවෙලින් අපි ඈත් වෙනවා. අපි දුරස් වෙනවා. හැබැයි චක්කුපාල මේ හාමුදුරුවෝ, චක්කුපාල තෙරුන් වෙන්න කලින් මේ පාල කියන හාමුදුරුවෝ මේ භික්ෂුව ඇතිවෙච්ච චක්කු රෝගය, ඇසේ රෝගය පවා ඉවසගෙන, ඒක මැඩගෙන, ඒකට දියුණු වෙන්න දෙන්නේ නැතුව තමන් දියුණු වෙලා විදර්ශනාව වඩලා එක් දවසක මහා රහත් භාවයට පත් වෙනවා. පින්වතුනි, අරුම පුදුම දේ කියලා කියන්නේ උන්වහන්සේගේ සංසාර ගමන නිවි යනවත් සමගම සසරේ නැවත නැවත ඉපදෙන්න තිබෙන වාර ගණන විරහිත වෙනවා සමගම, ක්‍රියා විරහිත වෙනවත් සමගම, භවයේ කෙලවර කරනවත් සමගම, මහා රහත් භාවයට පත් වෙනවත් සමගම උන්වහන්සේගේ දැස් දෙක නිවිලා යනවා. ඇස් පහන් සිලු නිවිලා යනවා. ඒ කියන්නේ උන්වහන්සේ අන්ධ වෙනවා. අය මහා රහතන් වහන්සේ නමක් වූවාට මේ ලෝකේ දකින්න බෑ. මහා රහත් වෙනවත් සමගම ඒ ක්ෂණේ මේ දෙකම එකට සිදු වුණා කියලා බණපොත කියන්නේ. පින්වතුනි, මුන්නහන්සේගේ කතාව ධර්ම සභාවේ, දහම් හමුවේ භික්ෂුන් වහන්සේලා අතර බුදුහාමුදුරුවෝ බණ කියන තැන සාකච්ඡා වෙනකොට චක්කුපාල හාමුදුරුවන්ට වෙච්ච දෙයක්. ඇස් දෙක අන්ධ වුණා, උන්වහන්සේ රහත් වුණා. ඇයි එහෙම උනේ දන්නේ නැහැ. එහෙම වෙන්න හේතු මොනවද දන්නේ නැහැ කියලා භික්ෂුන් වහන්සේලා අතර යනවා සාකච්ඡාවක්, කතාවක්. ඉතින් බුදුහාමුදුරුවන්ටත් මේක ආරංචි වෙනවා. ඉතින් උන්වහන්සේ අහනවා, මහණෙනි, මේ මොන වගේ දේවල්ද සාකච්ඡා කරේ මම බණ කියන්න කලින්? උන්වහන්සේලා පිළිතුරු දෙනවා, අපි කතා කරේ චක්කුපාල හාමුදුරුවෝ ගැන. චක්කුපාල හාමුදුරුවන්ටයි එහෙම උනේ කියලා අපි කතා කරේ. එලායි පින්වතුනි, බුදුහාමුදුරුවෝ අතීත කතාවක් කිව්වා. බුදුහාමුදුරුවෝ අතීත කතා කියන්නේ උන්වහන්සේගේ නුවණින් දැකලා, උන්වහන්සේගේ නුවණ තුලින් තමයි ඒක කියන්නේ. පින්වතුනි, මේක මේ කාලෙට හරි වටින අතීත කතාවක්, නූතනයට ගලපන්න පුළුවන් අතීත කතාවක්. ඒ අතීත කතාව තමයි චක්කුපාල හාමුදුරුවෝ පෙර භවයක දක්ෂ වෛද්‍යවරයෙක්, ඇස් සම්බන්ධ ડોක්ටර් කෙනෙක් ඉන්නවනේ. එහෙම ඇස් සම්බන්ධව, ඇස් කන් නාසා සම්බන්ධව දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. මෙයා පෙර භවයක ඇස් සම්බන්ධව ඉතාමත්ම දක්ෂ ප්‍රකට වෛද්‍යවරයෙක්. මේ වෛද්‍යවරයා ලෙඩුන්ට, රෝගීන්ට බෙහෙත් කරනකොට රෝගීන්ට තමන්ගේ ඒ හැකියාව තුළින් ප්‍රයෝජන ලබලා දෙනකොට එක තැනැත්තියක් ආවා. එතුමියගේ ඇස් දෙකම අන්ධ වෙලා. එතකොට ඒක උප්පත්තියෙන් වෙච්ච එකක් නෙවෙයි, හොඳ කරන්න පුළුවන් ලෙඩක් හැදිලා ඇස් දෙකට. ඇවිල්ලා කිව්වා, වෛද්‍යතුමනි, මගේ ඇස් දෙක අන්ධ වෙලා තිබෙනවා, මට ඒක සුවපත් කරගන්න ඕන. හැබැයි මට ගෙවන්න සල්ලි නැහැ. මට පුළුවන් දේ තමයි මගේ ජීවිත කාලේ පුරාම මම ඔබට බැල මෙහෙවරකම් කරනවා, ඒකේ වේතනය ගෙවන්න. ඒකෙන් වෙන ඔබට වෙන පාඩුව ගෙවන්න ඔබට ණයගැති වෙලා මම බැල මෙහෙවරකම් කරනවා. 16ක් වෙනවා මගේ දරුවනුත් එක්කම.
වෛද්‍යතුමා ඉතින් ඒකට සතුටු වෙලා ඇස් දෙක සුවපත් කරනවා. වරින් වර බෙහෙත් ගල්වලා සුවපත් කරා. සුවපත් කරාට පස්සේ ඇස් දෙක පේන්ට ගන්නකොට මේ තනත්තියට හිතෙනවා ලෝභකමක්, තණ්හාවක්, කපටිකමක් හිතට ආවා. මොහුට මම දැන් ඇස් පේනවා කිව්වොත් මම සේවය කරන්න ඕන. මොහුගේ මෙහෙවර මම සිද්ධ කරන්න ඕන. ඒ හින්දා මම එහෙම කරන්න ඕනි නෑ. මම කියනවා තාමත් ඇස් පේන්නේ නෑ කියලා මේ තනත්තිය බොරුවක් කිව්වා. මොකද්ද බොරුව? වෛද්‍යතුමනි බෙහෙත් කරාට ඇස් පේන්නේ නෑ. හැබැයි වෛද්‍යතුමා දන්නවා මේ කියන්නේ බොරු කියලා. මොකද දොස්තරට බොරු කරන්න බෑ කියනවනේ. දොස්තරට බොරු කරන්න එපා කියනවා. නීතිඥයාටත් මං හිතන්නේ බොරු කරන්න එපා කියනවා. එතකොට නඩුව හරියට වැඩේ වෙන්නේ නෑ. දොස්තරටත් එහෙම තමයි. බොරු කරොත් එහෙම වැඩේ වෙන්නේ නෑ. රෝගේ හැංගුවොත් ප්‍රශ්නයක්. ඇත්ත කියන්න වෙනවා. එතකොට රෝගේ හැංගුවාට වෛද්‍යවරයා දන්නවා දැන් සුවපත් වෙන්න කාලේ හරි බෙහෙත් ගුණේ දන්න නිසා. ඒ හින්දා එහෙමද කියලා අහලා මෙයාගේ කපටිකම මේ 16ක් වෙන්න ඇති බියක්සුලුකම එහෙම නැත්නම් මේ කපටිකම දැකලා තව වතාවක් බෙහෙත් කරමු කියලා ඇස් දෙක අන්ධ වෙන තරමේ බෙහෙතක් සිද්ධ කරනවා. අර දැල්වෙච්ච පහන් වැනි ඇස් දෙක නැවතත් නිවිලා යනවා. සදා කාලිකව ඒ තැනැත්තිය නැවතත් අන්ධ වෙනවා. එහෙම කරේ ඇයි? එහෙම කරේ වෛද්‍යවරයාගේ හිත තුල ඒ විදදුරුගේ හිත තුල ඇති වුණා බලවත් දේශයක්. ඒ වගේම තමයි අර කාන්තාව ඒකට හේතු කාරණයක් එහෙම නැත්නම් ඒකට හේතුවක් විදිහට එතුමිය තමන්ගේ තිබුණු කපටිකම සාටෙය්‍ය ගතිය මේ වෛද්‍යවරයා ඉස්සරහා පෙන්නන්නට පොරොන්දු කඩ කරමින් උත්සාහ ගැනීම. පින්වත්නි, මේ හේතුව හින්දා මේ සිදුවීම නිසා බුදුහාමුදුරුවෝ උගන්වනවා ඒ තව කෙනෙකුගේ දැස අන්ධ කිරීමේ විපාකය එහි ප්‍රතිඵලය මේ චක්කුපාල හාමුදුරුවෝ එදා වෛද්‍යවරයෙක් අද චක්කුපාල හාමුදුරුවෝ විදිහට භුක්ති විඳිනවා කියන එක උන්වහන්සේගේ ඇස් අන්ධ උනේ තව කෙනෙකුගේ ඇස් අන්ධ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට කියලා තමයි කියන්නේ. ඒක තමයි අටුවාව අපිට දෙන විවරණය. පින්වතුනි, මේක අපේ ජීවිත. අපේ ලෝකය කියන්නේ බොහොම විවිධත්වයෙන් තියෙන තැනක්. විවිධ දේවල් වලට විවිධයි දක්ෂයි. කෙනෙක් බණ කියන්න දක්ෂයි. කෙනෙක් බණ ලියන්න දක්ෂයි. කෙනෙක් වෙදකම් කරන්න දක්ෂයි. කෙනෙක් ගොවිකම් කරන්න දක්ෂයි. විවිධ දක්ෂතා තියෙනවා මේ ලෝකේ. එක එක්කෙනාට තියෙන හැකියාවන් වෙනස්. හැබැයි තමන්ගේ හැකියාව, තමන්ගේ කුසලතාවය, තමන් තුළ ගොඩනැගිලා තිබෙන විවිධ හැකියාවන් අවියක් විදිහට පාවිච්චි කරලා තව මිනිස්සෙකුට ලැබිලා තියෙන භෞතික හෝ ආධ්‍යාත්මික සුවයක් නැති කරන්නට හුමන හේතුවක් මත හෝ උත්සාහ දරනවා නම් ඒකේ ප්‍රතිඵලයේ පින්වතුනි වළක්වන්න බෑ, අපිට ලැබෙනවා. ඒක මේ භවයේ නොවෙන්න පුළුවන්. සසර හෝ ලැබෙනවා. ඒ නිසා හැකියාවන් තියෙන එක හොඳයි. විවිධ හැකියාවන් කුසලතාවයන් දියුණු කරගන්න එක හොඳයි. හැබැයි හැකියාවන් කුසලතාවයන් දක්ෂකම් කියන ඒවා සමාජයේ නසන්ට, සමාජයේ වනසන්ට භාවිතා කිරීමේ ප්‍රතිඵල සසර කවදා හෝ විඳින්න සිද්ධ වෙනවා. ඒක ලෝක දහමක්. ඒක බුදු දහමක් විතරක්ම නෙවෙයි. ඒක ලෝකේ න්‍යායක්. ඒක ලෝකේ ස්වභාවයක්. ලෝකේ ඇත්තක් ඒක. ඒක බුදුහාමුදුරුවෝ උද්දීපනය කරලා දේශනා කරලා තියෙනවා ලෝකෙට. නමුත් ලෝකේ යථාර්ථය ඒක තමයි. ඒ ක්‍රියාවට ප්‍රතිඵල හම්බ වෙනවා. එතකොට මේ වෛද්‍යවරයාට සිතේ ඇතිවෙච්ච, සිතේ හටගත්ත ඒ සිතුවිල්ල, ඒ චක්කුපාල හාමුදුරුවෝ පෙර භවයක වෛද්‍යවරයෙක් කළා ඉද්දී
ඒ කාන්තාවගේ නොමනා හැසිරීම තමන්ට සේවය කරන්නට එනවයි කියලා මගහැර යන්නට උත්සාහ දැරීම කියන වෙලාවේ ඇතිවෙච්ච සිතුවිල්ලට අපි කියනවා ද්වේෂය කියලා. තරහ කියලා කියනවා. ඒක අභිධර්මයේ උගන්වනවා දේශ මූලික සිත් දෙකක්. එහෙම නැත්නම් දේශ සහගත හිත් දෙකක් අභිධර්මයේ තුල උගන්වනවා. දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත අසංකාරික සිත, දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත සසංකාරික හිත කියලා. මොකද දේශ සිත් දෙකයිනේ තියෙන්නේ. අභිධර්මයේ විග්‍රහයට අනුව බෙදීමට අනුව දුක් වේදනා සහිත පටිගේ හේවත් කිපීමෙන් යුතු ස්වාධීනව උත්පදින සිත සහ තව කෙනෙකුගේ මෙහෙයවීමකින් ඇතිවන සිත කියලා ක්‍රෝධය, දේශය, කිපීම, තරහා ගැනීම සම්බන්ධව සඳහන් කරනවා. එතකොට මේ චක්කුපාල හාමුදුරුවන්ට එවැනි විපතක් තිවෙන්ට බලපෑපු එක තමයි දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත අසංකාරික හිතක් ඇති වෙලා ඒ හිත නිසා ක්‍රියාත්මක වුණා, ක්‍රියාත්මක වෙලා දේශ සහගත වැඩක් කළා. ඒ කරපු වැඩේ ප්‍රතිඵලයේ විදිහට උන්වහන්සේට මහාන වෙලා රහත් වෙන වෙලාවෙත් ඒකෙන් අත්මිදෙන්න බැරි වුණා. ඒ කර්මයේ පිටිපස්සෙන් ආවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ හේතුව අරඹයා දේශනා කරනවානේ ඔය මනෝ පුබ්බංගමා ධම්මා. අරූපී ධර්මයන් හිත පෙරටු කරගෙන ඉන්නවා කියලා කියනවා. අරූපී ධර්මයන් කියන්නේ නාම ධර්මයන්. සිත, සිතුවිලි මේවා ගැන බුදුහාමුදුරුවෝ විග්‍රහ කරද්දී මේ සිතුවිලි සිත පෙරටු කරගෙන ඉන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ මනෝ සෙට්ඨා සිත අධිපති කොටගෙන ඉන්නවා කියලා කියනවා. මනෝමයා මනසින්ම කරනවා කියලා කියනවා. මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මං වේති. මනස දූෂිත කරගෙන ප්‍රභාස්වර ගතිය දුරස් කරගෙන යම්කිසි වචනයක් හෝ ක්‍රියාවක් පිට කරනවාද, ප්‍රකාශ කරනවාද, සිදු කරනවාද ඒකේ දුක් සහගත බව තමන්ගේ පිටිපස්සෙන් එනවා කියලා කියනවා. හරි ලස්සන උපමාවකින් චක්කංව වහතෝ පදං. ගුණා පිටිපස්සේ එන, පසුපස එන කරත්ත රෝදය වගේ. මේක හරි ලස්සන උපමාවක්. ගොනෙකුගේ බඩු පටවපු කරත්තයක් කරේ බැන්දට පස්සේ ගුණා පිටිපස්සට ගියත් කරත්තයෙන් බලපෑමක් තියෙනවා, ඉස්සරහට ගියත් බලපෑමක් තියෙනවා. ගොනා යන්නේ කොහෙටද? මේ බඩු පටවගෙන බැඳගත්ත කරත්තේ චක්‍රේ රෝදේ කැරකි පිටිපස්සෙන් එනවා. මේකෙන් ගැලවෙන්න ඉතින් බඩු ටික බිමින් තියන්න ඕන. කරත්තෙන් නිදහස් වෙන්නට ඕන. ඒක පහසු වැඩක් නෙවෙයි. මොකද අපි සංසාරේ පුරාමත් මේ කර්ම නැමැති පෙර සසර කරගත්ත කුසල අකුසලයන් එහෙම නැත්නම් අපේ සංස්කාර විදිහට දකිනවා. ඒවා මේ කරත්තයක තියාගෙන අපි ගවයෝ විදිහට මේ සංසාර ගමනේ ඇදිලා යනවා. මේවා ගෙවගෙව මේ කරත්තේ රෝදේ සංසාර චක්‍රයේ කරකෙන එක නිමාවක් නැහැ. පින්වත්නි, අපිට මේ දේශනාව තුලින් ගත හැකි ගන්නට ඕන කාරණා රාශියක් තියෙනවා අපේ ජීවිතය ගැන කියවීමක් ඇති කරගන්න, ජීවිතය ගැන හදාරන්න. හැබැයි මෙතනදී මම බලාපොරොත්තු වෙන දේ තමා මේ සූත්‍රයේ තුල, එහෙම නැත්නම් මේ දේශනාව, මේ ගාථාව තුල අන්තර්ගත වෙන, එහෙම නැත්නම් මෙහි දක්නට ලැබෙන වැදගත් කාරණයක් ඉස්මතු කරලා දෙන්න. ඒක තමයි මේ පටිගය දුරු කිරීම. පටිගය කියන්නේ ගැටීම. ගැටෙන සුළු බව, අකමැත්ත, දේශය, වෛරය, නොකමැත්ත, රුස්සන්නේ නැහැ කියලා කියනවා. තව වචනයක් තියෙනවා, දිරවන්නේ නැහැ කියනවා. මේ දිරවා ගැනීම, රුස්සන්නේ නැති මේවා අපිට පින්වතුනි සංසාරයට සංස්කාර ගොඩනගලා දෙනවා වගේම තමයි
බුදුහාමුදුරුව පෙන්නනවා පටිගය, ආඝාතය, වෛර කිරීම, දේශ කිරීම, ක්‍රෝධය මේවා දකින්න කියනවා ගේ ඇතුළට රිංගපු සර්පෙක් විදිහට. ගේ ඇතුළට සර්පෙක් රිංග ගත්තට පස්සේ අපි බලන්නේ මු කොහොම හරි එළියට දාන්නනේ. නැත්තම් කොයි වෙලේ හරි දෂ්ට කරන්න පුළුවන්. ඒක සර්පයාගේ වැරද්ද නෙවෙයි. අපි ගේ ආරක්ෂා කරලා තියෙන්නට ඕන. සර්පයන්ට රිංගන්න බැරි වෙන්න. වැරදිලාවත් රිංගලා හිටියොත් එහෙම ඇඳක් පල්ලේ, පුටුවක් පල්ලේ, අස්සක මුල්ලක වහලේ උඩ ඉඳලා හරි අපිට අනතුරු කරන්න පුළුවන්. ඒ හින්දා ඒ අනතුරෙන් බේරෙන්න සර්පය අයින් කරන්න වෙනවා. සර්පයා කියන්නේ ක්‍රෝධය. ක්‍රෝධය හරියට සර්පෙක් වගේ. පෙරලා පන්න පහර දෙනවා. ගැලවීමක් නැහැ. ක්‍රෝධය දකින්න කියනවා බඩට කුසට ඇතුල් වෙච්ච ශරීරගත වෙච්ච විසක් විදිහට. ඒ විස ශරීරගත වුණාට පස්සේ විස ශරීරගත වෙච්ච වෙලාවෙ ඉඳලා ඒක බැහැර කරගන්න උත්සාහ කරනවා වගේ මරණය දක්වා අරගෙන යන්න හේතුවක් වෙන හින්දා ක්‍රෝධය නැමැති විස සිත නැමැති ශරීරයෙන් බැහැර කරන්න නිතරම උත්සාහ කරන්නට ඕන. ඒක වෙනවා. එහෙම නැත්නම් අපිට චක්කුපාල හාමුදුරුව මතක් කරගන්න වෙනවා. පින්වතුනි, ඒ කියලා දුන්නේ න්‍යාය ටික. දැන් පින්වතුනි අපි ප්‍රායෝගිකව කොහොමද මේක කරන්නේ? මේ පටිගය දුරු කරගන්නේ චක්කුපාල හාමුදුරුවන්ට වෙච්ච වැඩේ සසර නොවෙන්න. සහ එදිනදා ජීවත් වෙනකොට හරි සතුටෙන් ජීවත් වෙන්න, ප්‍රසන්නව ඉන්න, මිනිස්සු අතර ගැටෙන්නේ නැතුව ඉන්න. අනිත් මිනිසුන්ගේ වැරදිම පේන කෙනෙක් නොවී ඉන්න. වැරදි දැක ඒවට පන්න දොස් කියන, ඒ වගේම අනුන්ගේ වැරදි හොයනම කෙනෙක් වෙන්නේ නැතිව හරි සැනසීමෙන් ඉන්න වැඩපිළිවෙලක් දැන් අපි ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕනේ මේ දේශනාව තුළ. පින්වතුනි, අපිට හම්බ වෙන අංගුත්තර නිකායේ පංචක නිපාතේ සූත්‍ර දේශනාවක් ද්විතීය ආඝාත පටිවිනය සූත්‍රය කියලා. ආඝාතයක් කියලා කියන්නේ ක්‍රෝධයක්, වෛරයක්, අකමැත්තක්, දේශයක්. මේක පටිවිනය බැහැර කරන්න, දුරස් කරගන්න සාරිපුත්තයන් වහන්සේ දේශනා කරපු දේශනාවක් තමයි ද්විතීය ආඝාත පටිවිනය සූත්‍රය. මේක හරි ලස්සන සූත්‍රයක්. පුදුම විදිහට වටින සූත්‍රයක්. ගිහියන්ට, පැවිද්දන්ට වටින එකක්. මොකද නිතරම අනුන්ගේ වැරදි හොය ඒවා විවේචනය කරන පැවිද්දොත්, අනුන්ගේ වැරදිම පේන, අනුන්ගේ වැරදි හොය ඒවා පිටිපස්සෙම යන ගිහියොත් අපි දෙපැත්තම එකතු වෙලා අපි ඇවිලෙනවා. හැරෙන්න කවුරුවත් නිවා ගන්නට නිවෙන්න යන්නේ නැහැ. ඒ නිසා ඇවිලෙන හිත් නිවෙත්වා. ඒ වගේම තමයි හිත් අවුලවන්නට හිත් ඇති නොවෙත්වා කියන පැතුමෙන් මම මේ සූත්‍ර කාරණාව පැහැදිලි කරලා දෙනවා ඉතාමත් කෙටියෙන්. පින්වතුනි, අපිට තවත් පුද්ගලයෙක් පිළිබඳව අකමැත්තක්, දේශයක්, වෛරයක්, ක්‍රෝධයක්, පිළිකුල් බවක්, ප්‍රතික්ෂේපිත බවක් ඇතිවෙන්න හේතු වෙන කාරණාවන් තුනක් තියෙනවා. එකක් තමයි ඔහුගේ කායික හැසිරීම, වාචසික හැසිරීම සහ මානසික හැසිරීම. සිත, කය, වචනය යම් පුද්ගලයෙක් හසුරුවන විදිහෙන් තමයි අපි ඒ පුද්ගලයා පිළිබඳව රුචිකත්වයක් හෝ අරුචිකමක් පෙන්වන්නේ. ඒක තමයි ලෝකයේ ස්වභාවය ඇත්ත. පින්වතුනි, මේ තුනම එක සමානව පිරිසුදු වෙච්ච මිනිස්සු ලෝකේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. කෙනෙක් ඉන්නවා කට හොඳයි නම් වැඩ හොඳ නැහැ. වැඩ හොඳයි නම් කට හොඳ නැහැ. කටයි වැඩයි දෙකම හොඳයි නම් හිත හොඳ නැහැ. මොකක් හරි අවුලක් තියෙනවාම තමයි ඕනම කෙනෙක්ගේ. මේ තුනම එකතු වෙච්ච තැනක නම් ඉතින් හොඳ මාර්ගඵලලාභී යම්කිසි තලයකටපත් වෙච්ච, සමාධියකටපත් වෙච්ච, මගඵලයකටපත් වෙච්ච කෙනෙක් විය යුතුමයි. පින්වතුනි, සාරිපුත්තයන් වහන්සේ අපිට පෙන්නනවා මේ සමාජයේ ඉන්නවයි කියලා පිරිසුදු කායික හැසිරීමක් නැති, හැබැයි වාචසික හැසිරීමක් තියෙන අය. එහෙමයි ඉන්නවනේ.
පිරිසුදු කායික හැසිරීමක් ඇත්තෙම නැහැ. තැනකට ගියාට පස්සේ එතන මොකක් හරි බඩුවක් පෙරලලා හරි මිනිස්සෙකුට කනට ගහලා හරි අවුලක් ඇති කරගෙන ප්‍රශ්නයක් ඇති කරගෙන ඇවිදින්න දන්නේ නැහැ. ඒ මොකක් හරි කායික හැසිරීමේ අවුලක් තියෙනවා. ඉඳගෙන ඉන්න දන්නේ නැහැ, හිටගෙන ඉන්න දන්නේ නැහැ, ඇවිදින්න දන්නේ. අපිට ඒවා කැපිලා පේනවනේ, වැරදි. කන්න දන්නේ නැහැ. අපිට කැපිලා පේනවා ඒවා. බොන්න දන්නේ නැහැ, පේනවා. ඉතින් අපිට සාපේක්ෂව අපි බලනවා මේ මිනිස්සයා මේ මට ගැලපෙන්නේ නැහැ. මාවත් එක්ක එක්කන් යන්න බෑ. මේ වගේ තැනකට ගේන්න බෑ. කායික හැසිරීම අවුල්. හැබැයි එයාගේ වචන හරි හොඳයි. වචන ප්‍රශ්නයක් නැහැ. වාචසික හැසිරීම ඉතාමත්ම හොඳයි. හොඳට කතා කරනවා. කතා කරනකොට අනිත් කට්ටියට ඇල්මක් ඇති වෙනවා. කතා කරන්නේ හොඳ වචන, තන තන කේලම් පතුරන්නේ. හැබැයි වැඩ අවුල් කට හොඳයි. හැබැයි අපි මේ මිනිස්සයා දිහා දකින්නේ කොහොමද? ඒ මිනිස්සයාගේ කතාවක්, ඒ මිනිස්සයාගේ ප්‍රකාශයක් කවුරු හරි කියනකොට, කොහේ හරි ඇහෙනකොට ඉතින් එයා ගැන ಗುಣ කියනවා. ඔන්න එයා ගැන දන්නේ නැති කෙනෙක්. එයාගේ හරි හොඳ කතාවක් තියෙනවනේ. එයා කතා කරන්න ආස හිතෙනවා. එයාගේ දේශනාව හරි හොඳයි. එයාගේ ප්‍රකාශ හරි නිවැරදි, විශිෂ්ටයි කියලා කවුරු හරි කියද්දි අපි කියනවා හැබැයි ඉතින් කට හොඳ වුණාට මිනිහාගේ වැඩ අවුල්. අපි එහෙම තමයි මිනිස්සුන්ගේ තියෙන ಗುಣ මකන්නේ. ಗುಣ මකුවන්ගේ වැඩ ඒවා. ಗುಣ මකුවෝ මොකක් හරි වැරද්දක් හොයාගෙන ඒක පිළිබඳව අකමැත්තක් තියාගෙන අකමැත්ත දේශයක් කරගෙන දේශයේ ක්‍රෝධයේ විදිහට දැකලා ඒක වෛරයක් විදිහට දැකලා අපි විවේචන හදන්නේ එහෙමයි. එයා ගැන කියනවා අපි මේ කට හොඳ වුණාට වැඩවුල් කියලා අපි කියලා ඒ මිනිස්යාගේ ಗುಣ මකලා දානවා. හැබැයි සාරිපුත්තයන් වහන්සේ කියනවා යම් කිසි මිනිස්සෙක්ගේ එහෙම තියෙනවා නම් එයාගේ වාචසික හැසිරීමේ ගුණවත්කම දකින්න හැබැයි අර කායික හැසිරීමේ තිබෙන අපිරිසුදුකම දකින්න එපා කියලා උපමාවකින් කියනවා. කොහොමද? යම් පාංශකෝලික භික්ෂූන් වහන්සේ නමක් උන්වහන්සේ ගමට වැඩියට පස්සේ ගමේදී දකිනවා ඉවත් කරලා තියෙන පරණ රෙදි කෑල්ල. ඒ රෙදි කෑල්ල දැකලා මුන්වහන්සේ ඒ රෙදි කෑල්ල වම් කකුලෙන් පාගගෙන එක පොටක් අනිත් පැත්තට දිගාරලා බලනවා දකුණු කකුලෙන් මේකින් ගන්න පුළුවන්ද මේ පාංශකෝලික චීවරයක් මහ ගන්න රෙදි කෑල්ල. දිගාරලා බලන කකුලෙන් අතර ගන්නේ නැහැ. දිගාරලා බලනකොට උන්වහන්සේට පේනවා එක තීරුවක් එක කොටසක් ඉරලා ගන්න පුළුවන්. ඒ තීරුව ඒ කොටස මේ හාමුදුරුවෝ ඉරලා ගන්නවා, පළලා ගන්නවා. අර ඕනේ නැති එක විහික්කලා දාලා යන්න යනවා. ඒකෙන් වැඩක් ගන්න බෑ. පිරිසුදු තියෙන ඉරිලා නැති හිල් නැති කොටස අරගෙන ගිහලා සිවුර මහ ගන්න. එතකොට පින්වතුනි ඒ වගේ දකින්න කියනවා අර පිරිසිදු කායික හැසිරීමක් නැති බව අර ඉවත් කරලා ගියපු රෙදි කෑල්ල වගේ. ඊට පස්සේ අරගෙන ගියපු රෙදි කෑල්ල වගේ දකින්න කියලා කියනවා වාචසික හැසිරීමේ ಗುಣ. පිටුදෙනි කොයිතරම් ලස්සනයිද මිනිසුන්ගේ නරකම හොය ඉන්නවට වැඩිය හොඳ දකින්න අපිට සාරිපුත්තයන් වහන්සේ උගන්වන හැටි. ඒ නිසා ඒක පළවෙනි උපමාව. දෙවෙනි එක තමයි තව එක්කෙනෙක් ඉන්නවා අපිරිසිදු කායික හැසිරීමක් එයාට එහෙම එකක් නැහැ. කලින් එක්කෙනාට කායික හැසිරීමේ තියෙන ප්‍රශ්නයක්. මෙයාගේ කායික හැසිරීම හොඳයි. හැබැයි වචන අවුල්. පිරිසුදු වචන නැහැ. වාචසික හැසිරීමක් නැහැ. එතකොට මේ යම් කිසි තැනකට එක්කන් ගිහිල්ලා ඔහේ ඉඳගස්සලා ටයිකෝට් අන්දවලා පුටුවක තියලා තියන්න පුළුවන්. එතකන් හරි හොඳයි මහත්තයෙක් වගේ සර් කෙනෙක් වගේ නෝන කෙනෙක් වගේ මිස් කෙනෙක් වගේ ඉන්නවා. හැබැයි කට ඇරියොත් එහෙම ආත්මතු පරම්පරාවක නම්බුව ගම් වතුරට ගහගෙන යන්නේ. විනාසයි. ඉවරයි. එහෙමයි ඉන්නවනේ. එතකොට එහෙම කෙනෙක් ගැන දකින්න කියලා කියනවා අයාගේ අර කායික හැසිරීමේ හොඳ විතරක්. අර නරකේව දැකලා හිත අවුල් කරගන්න එපා කියනවා.
ඒකට උපමාවක් කියනවා ග්‍රීස්මයෙන්. එහෙම නැත්නම් උෂ්ණ අධික බවින් යම්කිසි සරතැසකට විඩාවකට පත්වෙච්ච මිනිස්සෙක් ඒ මිනිස්සයා යනවා කාන්තාරයක් මැදින් හෝ වනාන්තරයක් මැදින් හෝ දුර ගමනක් යනවා. යනකොට එයාට යම් තැනකදී දුරකට ගියාට පස්සේ මේ ග්‍රීස්මයේ දියුණු වුණාම වැඩි වුණාම තිබහක් ඇති වෙලා පිපාසයක් ඇති වෙලා පොකුණකට යනවා දිය බොන්න බෑ. ගියාට මොකද පොකුණ හැම තැනම පාසි දියසෙවල් හැම තැනම කොළ නෙළුම් කළ මානෙල් කොළ මේ එහෙම ලේසියෙන් බොන්න බෑ. මේ පොකුණේ ජලය බොන්න බෑ. ඒ හින්දා මෙයා පොකුණට බැහැලා පාසි අතින් එහාට මෙහාට කරලා බොහෝම පිරිසුදු කරලා තුර බොන්න පුළුවන් විදිහට එතන පිරිසුදු කරගෙන වතුර අදෝතට අරගෙන බීලා සතුටින් පිනා යමින් යන්න යනවා. මේ වගේ දකින්න කියලා කියනවා අර මිනිස්සයාගේ තියෙන දුර්ගුණ පාසි වගේ. ඒව එහාට මෙහාට කරන්න ඕන. ඒව තිබ්බට කමන්නේ. එහාට මෙහාට කරලා පිරිසුදු වාචසික ඒ ගතිය, ඒ පිරිසුදු කායික ගතිය, වාචසිකේ ප්‍රශ්නයක් තියෙනවා. කායික ගතිය ඔහුගේ කායික හැසිරීමෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගන්න කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒවා විතරක් දකින්න කියලා කියන්නේ. මේ මිනිස්සයා අසුරු කරන්න බෑ නම් අසුරු නොකරට කමක් නැහැ. හැබැයි යාත් එක්ක ගැටීම් ඇති කරගෙන සිතේ ගෂ්ඨනයක් තියාගෙන සිතේ තිබෙන සංසුන් බව, සිතේ තිබෙන පිරිසුදු බව නැති කරගන්න එපා කියනවා. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පරවජ්ජානු පස්සිස්ස නිච්ඡං උජ්ජාන සංඤිනෝ කියලා. අනුන්ගේ වැරදිම දකින වැරදිම පේන මිනිස්සයා නිතරම කෙලෙස් සහිත පුද්ගලයෙක් විදිහට කෙලෙස් බරින් ඉන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ නිසා මේ වැරදි දකින්න එපා කියලා මේ කියන්නේ දේශ සහගතව. නැත්තම් දෙමාපියන්ට දරුවන්ගේ වැරදි දකින්න පුළුවන් කරුණාවෙන්. මේක මෛත්‍රී සහගතව දකින්න පුළුවන්. ගුරුවරුන්ට තමන්ගේ ශිෂ්‍යෝ පිළිබඳව කරුණා මෛත්‍රී උපේක්ෂාව මේවා සහිතව යම්කිසි වැරදක් නිවැරදි කරලා දෙන්න පුළුවන්. ඒ නමුත් අපි තව කෙනෙක් අපහසුතාවයට පත් කරන්න ගුණමකුවෙක් විදිහට ඒවා දකිනවා නම් වැරදි කියලා පෙන්වන්නේ. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා එයාගේ කයයි වචනයයි දෙකම අවුල්. අය ගන්ට දෙයක් නැහැ. කායික වාචසික හැසිරීම දකින්නෙකොට පුතජන කෙනෙකුට පුහුදුන් කෙනෙකුට ඒ පුද්ගලයා පිළිබඳව ඇති වෙන්නේ දේශයක්, ක්‍රෝධයක් ඇති වෙන්නේ, අකමැත්තක්, පටිගයක් නැගෙනවා. හැබැයි ඉඳලා හිරලා මිනිහා භාවනා කරනවා. භාවනා වැඩසටහන් වලට යනවා. ඉඳලා හිටලා දන් දෙනවා. සිත දියුණු කරන දේවල් කරගන්නවා. ඉඳලා හිටලා කරන්නේ කලාතුරකින් වරින් වර ආවට ගියාට ඔය කරගන්නවා. සමත විදර්ශනත් එයා වඩනවා. හැබැයි කායික වාචසික ප්‍රශ්නයක් තියෙනවා. සාරිපුත්තයන් වහන්සේ දකින්න කියනවා අර කායික වාචසික හැසිරීම් දෙකේ තියෙන අපිරිසුදුකම දකින්න එපා කියනවා. එයා මනස දියුණු කරන හැටි දකින්න කියන උපමාවකින්. කොහොමද උපමාව? යම්කිසි දුර ඉඳලා එන පුද්ගලයෙක් පිපාසයේ හුලගන්න බැරුව මග යනකොට වතුර නෑ ඔහු දකිනවා, මේ පුද්ගලයා දකිනවා ගවකුර සටහනක්. ඒ කියන්නේ ගවයෙක් මඩක බිමක කුරේ තිබ්බට පස්සේ, අණ්ඩ තිබ්බට පස්සේ, කකුල තිබ්බට පස්සේ ඒ සතාගේ කුරයත් එක්ක වලක් හැරෙනවා. වගේ කුර සටහන හැදෙනවා එතන. ඒ පස් ගොඩේ, වැලි ගොඩේ, එහෙම නැත්නම් මඩ ගොඩේ හැදෙනවා. ඒකට එකතු වෙනවා වහින කාලයට වැස්ස, වැටිලා වතුර. මේ සාරිපුත්තයන් වහන්සේ කියන මේ පිපාසයට පත්වෙච්ච පුද්ගලයා මේක දැක්කට පස්සේ මේ වතුර ටිකෙන් හරි ජීවිතේ ගොඩ දා ගන්න ඕන, මේ වතුර ටිකෙන් හරි ජීවිතේ රැක ගන්න ඕන කියලා අතින් වතුර ගන්නත් බෑ, වාජනයකින් ගන්නත් බෑ. හරකෙක් වගේ දෙකට නැමිලා අර හරක් කුරේ තියෙන වතුර ටික සුරුසුරු ගාලා ඇදලා, දිවෙන් ඇදලා, තොල් දෙක බිම තියලා හරක් කුරේ ඇතුළට යමු කරලා දිවෙන් වතුර ටික බොනවා කියලා කියනවා තිබහ නිවා ගන්න. උන්වහන්සේ කියනවා ඒ වගේ දකින්න කියලා කියනවා. ඒක උපමා කරලා පෙන්නනවා. ඒ පුංචි ගුණ ටික, ඒ පුංචි යහපත් ගුණ ටික, ඒ ඉඳලා හිටලා පින්කම් කරලා මනස දියුණු කරගන්න ටික දැකලා
අර ඔහුගේ අපිරිසුදුකම් පිළිබඳව නොසිතා ඉන්න කියලා යෝජනා කරන්නේ. පින්වතුනි කරන්න බැරි වැඩක් නෙවෙයි, කරන්න පුළුවන්, අමාරුයි. හැබැයි අපිට සනසීමෙන් ඉන්න නම් මේවා වටිනවා, හරියට වටිනවා. බලන්න ගව කුරේක තියෙන ජලය ටික තිබහා තියෙන කෙනා බොන්නාසේ කායික වාචසික හැසිරීම් දුර්වල වෙච්ච මිනිස්යාගේ මානසික දියුණුවට ඔහු ඉඳලා හිටලා හරි ගන්න ප්‍රයෝජනීය දැකලා අරව අමතක කරලා මෙනෙහි කරන්න එපා කියලා යෝජනා කරපු විදිහ. ඒ හැටි. හතරවෙනි විදිහ පෙන්නනවා තව කෙනෙක් ඉන්නවා. එයාගේ කායික වාචසික මානසික මේවා ඔක්කොම අවුල්, ගන්නට දෙයක් නැහැ. විනාශ වෙලා, වෙනසිලා ගිහිල්ලා, නැති වෙලා ওই පුද්ගලයා මහා පාපතරයෙක් විදිහට සමාජය තුල ජීවත් වෙන්නේ. කියන්නේ කය වචනේ මනස තුනම අවුල් වෙච්ච, පිළුණු වෙච්ච පුද්ගලයෙක්, නරක වෙච්ච පුද්ගලයෙක්, විනාශ වෙච්ච පුද්ගලයෙක්. එහෙම පුද්ගලයෙක් දකිනකොටත් ඇති වෙන්න පුළුවන් ක්‍රෝධයක්, පටිගයක්, ගැටීමක්, ආඝාතයක් බැඳ ගන්න පුළුවන්. එහෙම බැඳීම් ඇති වෙනවා. මිනිස්සු කොච්චර වේචනය කරනවද, කොච්චර බනිනවද එහෙම මිනිස්සු දැකලා. හැබැයි මේ සාරිපුත්තයන් වහන්සේ අපිට යෝජනා කරනවා එහෙම මිනිසුන්ට බනින්ට, ගහන්ට, දොස් කියන්ට, චෝදනා කරන්නට, මේ මිනිස්සු විනාශ කරන්නට, වනසලා දාන්නට, මේ මිනිසුන්ගේ ගෙවල් ගිනි තියන්නට, මේ පුද්ගලයාගේ ඔළුව පලන්නට කියලා නෙවෙයි උන්වහන්සේ යෝජනා කරන්නේ. හරි සාමකාමී, ඊ타ත්ම ධර්මානුකූල ප්‍රතිකර්මයක් අපේ මනසට උන්වහන්සේ දෙනවා. එහෙම කෙනෙක් දකිනකොට, එහෙම කෙනෙක් මෙනෙහි වෙනකොට කරන්න ඕන දේ. ඒක තමයි යම් පුද්ගලයෙක් ගිලන් වෙලා මාර්ගයකට බහිනවා ගමනක් යන්න. ගොඩාක් දුර එනවා, හරි වෙහෙසයි. ඔහුට ඔහුගේ ශරීරය වාරු කරගන්න බෑ. මේක දකින කරුණාව තියෙන, මෛත්‍රිය තියෙන, මුදිතා උපේක්ෂාව තියෙන මිනිස්සේ කල්පනා කරනවා අනේ මේ මිනිස්සයාට කවුරු හරි වෛද්‍යවරයෙක් හම්බෙනවා නම් කොච්චර හොඳයිද. මේ පුද්ගලයාට මේ ගමේ අධිපතියෙක් හරි හම්බ වෙලා පාර පෙන්නනවා නම් කොච්චර හොඳද. මෙයාට ආපු තැන හෝ යන්න ඉන්න තැනට හෝ කවුරු හරි ගිහිල්ලා දාන්න ඉන්නවා නම් කොච්චර හොඳද. ආහාර ටිකක් දෙනවා නම් කොච්චර හොඳද කියලා හිතනවා කියනවා. පින්වතුනි, ඒ සිතුවිල්ල, ඒ හැඟීම ඇති වෙන්නේ ඇයි? මේ පුද්ගලයා මරණාසන්න විදිහට වෙනසීම දක්වාම මේ පුද්ගලයාගේ වෙහෙස, රෝගේ බලවත් වෙලා හින්දා. ඒ හින්දා මේ වෙනසීම කියලා උපමා කරන්නේ මොකක්ද දන්නවද? ඒ පුද්ගලයා නිරේට වැටෙන්න ඉන්න පුද්ගලයෙක්. කායික වාචසික මානසික හැසිරීම් ඊ타ත්ම පිරිහිච්ච විදිහට පවත්වන කෙනා, නිරේට වැටෙන්න ඉන්න කෙනෙක්. ඒ හින්දා විනාශය කියලා උපමා කරන්නේ ඒක. ඒ හින්දා ඒ පුද්ගලයාට සත්පුරුෂයේ ගුණධර්ම ප්‍රගුණ කරන කෙනෙක්, ඒ පුද්ගලයාගේ ජීවිතේ ගොඩනගාලා දෙන කෙනෙක්, ජීවිතේ සුවපත් කරලා දෙන කෙනෙක්, සම්මුඛ වෙත්වා, මුණ ගැසෙත්වා කියන කාරුණික චේතනාව ඒ පුද්ගලයා ගැන ඇති කරගන්න කියනවා. ඔහු නිරයෙන් ගලව ගන්න පුළුවන් කෙනෙක් හමු වේවා කියන පැතුමෙන් ඉන්න කියනවා. පස්වෙනි කාරණය තමයි ආඝාත පටිග කියන ඒවා, එහෙම නැත්නම් තරහ කියන ඒවා නරක මිනිස්සු ගැනම විතරක් නෙවෙයි, හොඳ මිනිස්සු ගැනත් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ කායික වාචසික මානසික ස්වභාවයන් ඊටාම පිරිසුදුව තියෙන කෙනෙක් ගැනත් එහෙම ඇති වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් ගැන ඇති වුණාට පස්සේ කල්පනා කරන්න කියනවා, උපමා කරනවා. යම්කිසි පුද්ගලයෙක් ඊටාම සරතසට විඩාවට පත් වෙලා දුර ගමනක් ඇවිල්ලා පිරිසුදු විලකට බැහැලා මේ විලෙන් නාලා, ඒ වගේම තමයි වතුරත් බීලා, ඒ ළඟ තියෙන රුක් සෙවණක නිදාගෙන ඉඳලා සුවසේ සතපිලා ඉඳලා යන්න යනවා. ඒ වගේ හිතන්න කියනවා. මේ නිවාගත් හිත නිවිච්ච පුද්ගලයා සිතින් යහපතක් කරන්නේ, කයින් වචනයෙන් යහපතක් කරන්නේ, මේවා පිරිසුදුයි හැසිරීම. මේ පුද්ගලයාගේ මේ පිරිසුදු භාවයේ අස්වැසිල්ල මටද ලැබෙත්වා, මටද නිවෙන්නට මේ පුද්ගලයාගේ මේ නිවීම හේතුවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන ඔහු පිළිබඳව පටිගයක්, ආඝාතයක් ඇති වෙලා තියෙනවා නම් ඒක දුරු කරන්න කියනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුව පිළිබඳව ආඝාත බැඳගත් අයට බැරි වුණානේ මේ සිතුවිල්ල දියුණු කරන්න. දේවදත්ත හාමුදුරුව වගේ අයට. ඒ නිසා බුදුහාමුදුරුව කියන්නේ නිවිච්ච තැනක්. ඒ නිවුණු තැන නිවෙන්න බැරි වෙච්ච අය සසර ගමනේ තාමත් සක්මන් කරනවා. ඒ නිසා පින්වත්නි,
මනෝ පුබ්බංගමා ධම්මා කියන ගාථාව අති සංකීර්ණ විවිධ පැතිකඩවලින් කතා කරන්න පුළුවන්. විවිධ විදිහට විචාරාත්මකව කතා කරන්න පුළුවන්, විමසීම් කරන්න පුළුවන් ගාථාවක්. ඒ නිසා අද මේ ආරම්භක දේශනාව විදිහට, පළවෙනි දේශනාව විදිහට මේ විදිහට සිද්ධ කරන ධම්මපදයේ පළවෙනි ගාථාව ආශ්‍රය කරගෙන ඒ තුලින් එහි අන්තර්ගත වෙන කතාපුවතේ ගැබ්වෙච්ච කතාපුවත තුල විග්‍රහ වෙන කාරණයක්, පටිගය, එහෙම නැත්නම් දෝමනස්ස සහගත පටිග සම්පයුක්ත භව බැහැර කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව ဒုတိ ආඝාත පටිවිණය සූත්‍රයෙන් කරුණු පැහැදිලි කරපු වෙලාව. ඒ නිසා මේ වෙලාවේ ධර්මානුශාසනාවට අවධානය යොමු කරපු ඔබ හැමදෙනාටම සිතේ ආඝාතයෙන් දුරු කරගන්න, මිනිසුන්ගේ වැරදිම දකින්න නැතුව ඒ මිනිස්යාගේ හොඳ දැකලා වැරදි අමතක කරලා දාලා සංසුන් මනසකින් ජීවිතය ගත කරන්න, බොහෝම සොඳුරු ජීවිතයක් ගත කරන්න මේ ධර්මානුශාසනාව ඔබ හැමදෙනාටම හේතුවක් වේවා, උපනිශ්‍රය වෙත්වා, දෙවියන්ටද මේ පින් අත්පත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ලැබෙත්වා. අවසන ඔබට මට අපි හැමතෙම උතුම් නිවනින් සනසීම පිණිස මේ ධර්මානුශාසනාව හේතු වෙත්වා, වාසනාව වෙත්වා, සියල්ලෝම නිවනින් නිවෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. සදහවතුනි, ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ කැලණිය වේවැල්දුව ශ්‍රී ඥාන විමලාරාම විහාරවාසී විචිත්‍ර ධර්ම කතික ශාස්ත්‍රපති පූජ්‍යපාද සගම අනෝමදස්සී ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික, ශාසනික, ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ ගම්පහ කොළඹ පාරේ දෙවන පටුමගේ අංක 410-11 දරණ ස්ථානයේ පදිංචි පුෂ්පකාන්ති ජයසූරිය මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ 2021 වසරේ අගෝස්තු මාස 7 වන දිනට, එනම් හෙට දිනට 83 වෙනි ජන්මදිනය සමරන කුසුමා මානිල් විජේසිංහ ආදරණීය මෑණියන්ට සුබ උපන් දිනයක් වේවා, නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ලැබේවා යන්න ප්‍රාර්ථනා කිරීමයි. ඒත් එක්කම ධර්මදේශකයන්න් වහන්සේටත් මෙම පින්කමට සහභාගී වූ අනෙකුත් සියලු දෙනාටත්, සියලු ලෝකවාසී ජනතාවටත් නිදුක් නිරෝගී සුවයත් සියලු යහපත් අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වීමටත් අවසානයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය කොට සංසාර දුකින් අත් මිදේවා යන්න ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණු වුණා. ඔවුන්ගේ ඒ සියලුම අරමුණු සාක්ෂාත් වේවා. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවේ දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලොව යන්නට යෙදුණු සැමට මේ පින්පෙත් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය වේවා. දායකත්වයේ දරන සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය සේම කරන කියන කටයුතු සාර්ථක වේවා. ග්‍රහ අපල දොස් ප්‍රහීන වේවා. සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත්
සියලු දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා. අවසන දායකත්වය ගෙන කටයුතු කළ සියලු දෙනාට සේම ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 0701 551 356 දුරකථන අංකයට කතා කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.